SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 නොවැම්බර් 21 සෙනසුරාදා සිරස්තල කොවිඩ් රෝගීන් හමුවීම නිසා අටුළුගම යළි හුදකලා කෙරේ. බන්ධනාගාර 5ක 600කට කොවිඩ්. ඇහැලියගොඩ කොවිඩ් කත තවමත් අතුරුදා. ඉංගිරියෙන් PCR වාර්තා රැසක් දින 11ක් ප්‍රමාදයි. වාර්තා ලැබෙන විට තිදෙනෙක් ආසාදිතයි. මම දැන් ඉස්පිරිතාලේ ඒ වෙලෙම ගිහලා තිබුණා නම් දැනට මම ගෙස්ට් එවිල්ලා. දැන් මොකද නෑ මට දැන්. කොවිඩ් ආසාදිත මරණයක් නිසා ජින්තු පිටියෙන් දුක් ගැනවිල්ලා. පෙට්ටියක් ගන්න සල්ලි නෑ. පෙට්ටියක් ගන්න විදිහකුත් නෑ. 18000 පෙට්ටිය කියන්නේ. පාසල් පිළිබඳ රජයට නිසි වැඩපිළිවෙලක් නැහැ. ගුරු විදුහල්පති සංගම් කියයි. පාසල් අරින තීරණයට විරෝධය. විදුහල්පතිවරු පිට පටවලා බලධාරීන් කල්පනා කරනවා නම් සමුදා ඉඳන් පාසල් ටික යයි කියලා ඒක මුලාවක්. අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 99කින් සම්මතයි. ඡන්දෙට ප්‍රේමලාල් එද්දී බදියුදී නොමැතිවීම ගැන මැති සභයේ උණුසුම් තත්වයක්. ඡන්දෙට ආන්න අරන් එනවා කියලා. ඔව්. ගිහිල්ලා නෑනේ. ඔව් ඉතින් එන්න බෑ කියනවා. ඔබතුමාගේ වගකීම මගේද? කල්ලාරු රක්ෂිතයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. තීන්දුව දුන් අභියාචනාධිකරණ විනිසුරුවන් හමුවේ බදියුදීන් කියයි. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබෙක් වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. යළිත් COVID-19 ආසාදිතයන් 17 දෙනෙක් වාර්තා වීමත් සමග බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ගම්මාන 8ක් හුදකලා කෙරුණා. එමෙන්ම ඉංග්‍රීසි ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 30 දෙනෙක් අද වාර්තා වූ අතර ඔවුන්ගේ PCR වාර්තා දින 11ක් ප්‍රමාද වී තිබෙනවා. මෙරටින් ඊයේ හඳුනා ගැනුණු ආසාදිතයින් 435 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 160ක්. මේ අතර මාලිගාවත් ප්‍රදේශයේ පුද්ගලයන් 50 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ වලින් පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. කොළඹට අමතරව දිස්ත්‍රික්ක 11කින් ඊයේ ආසාදිතයින් වාර්තා වුණු අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 21 දෙනෙකු ඒ අතරට අයත්. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් එම ආසාදිතයින් 21 දෙනා අතරින් 17 දෙනෙකුම බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයට අයත් වීම විශේෂත්වයක්. එම ආසාදිතයින් 17 දෙනා හඳුනා ගැනුණේ අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 7ක් ආශ්‍රිතව සිදු කළ අහඹු PCR පරීක්ෂණ මගින්. මෙලෙස අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමට හේතු වී තිබුණේ හොරණ මිල්ලනිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සිදු කළ PCR පරීක්ෂණ මගින් අටලුගම පදිංචි සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වීමත් සමගයි. මෙවන් පසුබිමක අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8ක ප්‍රදේශ හුදකලා තත්ත්වයට පත් කිරීමට තීරණය කළ බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදේ රත්නායක මහතා සඳහන් කළා. කොවිඩ් පළමු රැල්ලේ ව්‍යාප්තිය සිදු වූ ඉකුත් අප්‍රේල් මාසයේද බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ හුදකලා කිරීමට පියවර ගන්නවා. අටලුගම පදිංචි පුද්ගලයන් බොහෝ දෙනෙකු හොරණ නගරයේ වෙළඳසැල් වල සේවය කිරීම හේතුවෙන් හොරණ නගරයේ සියලුම වෙළඳසැල් වසා දැමීමටත් අද පියවර ගන්නවා. බන්ධනාගාර ආශ්‍රිත වෛරස ආසාදිතයින් ගණන 629ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වැලිකඩ, කොළඹ, බූස්ස, අගුණුකොළ පැලැස්ස සහ බෝගම්බර බන්ධනාගාරවලින් ඊයේ නව ආසාදිතයින් 74 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී සිය දරුවාද රැගෙන ඇහැලියගොඩ ප්‍රදේශයට පලා ගිය කාන්තාව තවමත් සොයා ගැනීමට හැකි වී නැහැ. ඇගේ දරුවා ඥාතීන් වෙත බාර දී තිබියදී ඊයේ හමු වුණා. කාන්තාව ඇහැලියගොඩ ප්‍රදේශයේ සිය නිවසටත් තවත් ඥාතිකුගේ නිවසටත් පැමිණ තිබීම හේතුවෙන් එම නිවාස දෙකෙහිම සමාජිකයන් 12 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඒ අතරට කාන්තාවගේ දරුවාද ඇතුළුව දරුවන් 7 දෙනෙකු අයත්.
එමෙන්ම අදාළ කාන්තාව කිරියල්ල ප්‍රදේශයේ සිට එපිටවල ප්‍රදේශයට පැමිණ තිබූ ත්‍රිරෝධ රථය නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඇය කිරියල්ල නගරය දක්වා පැමිණි බස් රථයද හඳුනාගෙන ඇති අතර ඒ රියදුරු සහ කොන්දොස්තරද නිරෝධායනය සඳහා යොමු කෙරුණා. අදාළ බස් රථයේ ගමන්ගත් සෙසු පිරිස් නිරෝධායනය සඳහා යොමු කිරීම සඳහා ආරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළා. මේ අතරම කාන්තාව ඇහැලේගොඩ හිඳුරංගල ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් අද සිදු කෙරුණා. දැන් මෙහෙට ගියේ එතනින් තමයි දරුමාවට කෑනේ වරේ වරෙන් ගියේ. ඔය පැත්තට ගියේ. පල්ලෙහාට ගියේ. මොකද ඉන්නේ? මෙහෙම ගියේ. ඔව් අර ඉඳන් කෑනේ. කළු පාට තිලික් සායක් වගේ දැක්ක තෙමිලා තියෙන හොඳට. මෙන්න මෙතන දැක්ක. ඔයාත් යන්න ගියනම් මේටි කියනවා යත් අනිවාර්යෙන්ම. අදාළ කාන්තාව මද්‍රව්‍ය චෝදනා මත කුරුවිට බන්ධනාගාරයට යොමු කර සිටියේදී කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් IDH රෝහලට පසුගියදා ඇතුළත් කර තිබෙනවා. මේ අතර දින 11කට පසු ලැබුණු PCR පරීක්ෂණ වාර්තාවෙන් ආසාදිතයෙකු බවට තහවුරු වූ කාන්තාවක් පිළිබඳව හොරණ වගවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඇගේ ජෛව සාම්පල් ලබාගෙන තිබුණේ 1 වෙනිදා වන අතර එම කාලය තුල ඇයව කිසිදු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබුණේ නැහැ. තාම ගෙදර ඉන්නේ. මේ වගේ තව ළමයි ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ අසරණ වෙනවා මේ ඉන්න. ඔක්කොම අසරණ වෙලා තියෙන්නේ. ගෙදර කට්ටිය අසරණ වෙනවා. ආලපාල මිනිස්සු අසරණ වෙනවා. දැන් අපි PCR කරලා ගියේ 10 වෙනිදා. අපිට එන්න කිව්වෙත් නෑ. දැන් අද අපි report එක කෝල් කරලා කියලා තියෙනවා. ඔයාලට පොසිටිව් වෙලා තියෙනවා කියලා. මේක සාමාන්‍ය වැඩක් නෙවෙයි. මම දැන් ස්පිතාලේ ඒ වෙලෙම ගිහලා තිබුණා නම් දැනට මම ගෙස්ට් එවිල්ලා. දැන් මොකුත් නෑ මට දැන්. මෙතර කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් නිවසේදී මිය ගොස් තිබූ අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී ඇති බව ඥාතීන් පවසනවා. කෙසේ වෙතත් ඔහුගේ දේහය ආදාහනයට රැගෙන යාම සඳහා තැන්පත් කිරීමට මිනි පෙට්ටියක් ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඥාතීන් මෙලෙස අදහස් පළ කළා. පෙට්ටියක් ගන්න සල්ලි නෑ. පෙට්ටියක් ගන්න විදියකුත් නෑ. ඒගොල්ලෝ 18 20 පෙට්ටිය කියන්නේ. ඔක්කොම ආණ්ඩුවෙන් කරන ඒකට ආණ්ඩුවෙන් කරන්නේ ආදාන විතරයි. පෙට්ටිය අරන් දෙන්නේ නැහැ. නැති උනේ මොකක් වෙලාද? බඩේ ඉස්සරහට ගලව හිටියේ. ඒ දෙක ඉස්සරහින් නැති වුණා. ඊළඟ මේකේ නාවා. ඔයගොල්ලෝ කොහෙන්ද ආවේ? ජින්තුපිටියේ. කවුද මේ නැතිලා? එයාගේ අම්මා. පෙට්ටියක් ගන්න කීයක් ඉල්ලනවද? 20 කිරිපාක් තියෙනවා. ඔයගොල්ලෝ මල් ශාලාවෙන් ඇව්වද කියලා? දැන් ඒගොල්ලෝ බොඩි ගෙනාවට 10000ක් කිල්ලනවා. ඒ මල් ශාලාවෙන් දිල්ලන්නේ 10000ක්. එතකොට මල් ශාලාවෙන් බොඩි එක ගේන්න 10000යි පෙට්ටියට 20000යි රුපියල් 30000ක් යනවා. මේ වෙලාවට කොයිද දෙන්නේ 30000 කියන්නේ? කොච්චර දවසින් කරන්නේ ලොක්ඩවුන් කරලා තියෙන්නේ? ඒවනේ කවදානම් කලාපයක් කරලා තියෙන්නේ. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජි ක්‍රැකර්. ක්‍රන්චි වෙජි. ලබන සඳුදා පාසල් විවෘත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සංගම් විරෝධය පළ කරනවා. ඔවුන් සඳහන් කළේ කොවිඩ් පළමු රැල්ලේදී පාසල් පිළිබඳ ක්‍රියාත්මක වූ ආකාරයේ විධිමත් වැඩපිළිවෙලක් මෙවර සිදු නොවන බවයි. බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් මේ මාස 23 වන සඳුදා තෙවන වාරය සඳහා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළා. ඒ 6 සිට 13 වන ශ්‍රේණිය තෙක් සෙසුන් සඳහා පමණයි. ඒ අනුව මව්පියන් සහ ගුරුවරුන්ගේ දායකත්වයෙන් නව වාරය සඳහා ඇතැම් පාසල් සූදානම් කෙරුණේ මෙලෙසින්. එහෙත් කොවිඩ් පළමු රැල්ලේදී ක්‍රියාත්මක වූවාමින් විධිමත් වැඩපිළිවෙලක් මෙවර පාසල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බවයි ගුරු සංගම් චෝදනා කරන්නේ. පාසල් නැවත දැන් වෘත කරන්න දැන් මේගොල්ලෝ තීරණය කරලා තියෙනවා දැන් එළඹෙන 23 වෙනිදා. එහෙම නම් ඉතින් අපි මේ කතා කරන මොහොතේ පාසල් වල ගිහිල්ලා විෂ බීජාරණ ක්‍රියාවලියක් යන්න ඕනේ. ඒක මොකුත් වෙන්නේ නැහැ. ඒක මොකුත් වෙන්නේ නැහැ. කිසිම සලස්මක් නැතුව තමයි මේක යෝජනා කරලා තිනවා. ඒතර හෙට අනිද්දා උදේ ළමයි ඉස්කෝලේ එන්න ඕන. ඔව්. දැන් මේ වෙන විට පාසල් වල විදුහල්පතිවරු සහ ගුරුවරු සූදානම්ෙන් ඉන්න දරුවෝ. ඒ කියන්නේ බස්නාහිර පළාතෙන් පිටත. පළවෙනි කොවිඩ් රැල්ලෙන් පස්සේ පාසල් විවෘත කරද්දී චතුර යම් සැලැස්මක් වැඩපිළිවෙලක් එක්ක තමයි මේක කැඳෙව්වේ. ඒ වගේම තමයි යම් කාලයක් තිබුණා උන්ට මේක සැලසුම් කරගන්න. හැබැයි දැන් තියෙන්නේ ගිය බ්‍රහස්පතින්දා. පෙරේදා තවස් වරුවේ තමයි කියන්නේ සඳුදා පාසල් පටන්. ඒක දවස් 3යි තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ කියනවා මෙන්න මේ කමිටු හදන්න කියලා. දැන් මේ ලේකම්තුමාගේ ලිපිය මා සතු තියෙන්නේ. ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ග්‍රාම නිලධාරී, පොලිසිය ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නියෝජිතයන්. දැන් මේ දින 3ක් ඇතුළත මේ PHI මහත්තුරුන්ට, MOH ડોක්ටර්ට ඔහුට අදාළ බල ප්‍රදේශයේ සියලු පාසල්වල කමිටු හදන්න පුළුවන්. හදන්න බෑ. එතකොට 23 ඉස්කෝල පටන් ගන්න තීරණය කරනවා. ඉස්කෝල නිවාඩු දෙන්න තියෙන්නේ දෙසැම්බර් 23. සති 4යි. එතකොට දැන් පළවෙනි සතියේ එක කණ්ඩායමක් එනවා, දෙවෙනි සතියේ ඊළඟ කණ්ඩායම වෙනවා. එතකොට ළමයාට තියෙන්නේ සති 2යි. නමුත් ඉතින් වැඩපිළිවෙල හදලා තව සතියක් දාලා සති 3යි ඉස්කෝලේ තියන්න තියෙන්නේ. මොකද දැන් කලින් සැලසුම තිබුණා කියන එක අදාළ නැහැනේ මේකට. දැන් අලුතින් සැලසුමක් ඕනනේ. දැන් අලුත් තත්ත්වයක්නේ. ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධ දීර්ඝකාලීන අත්දැකීම් තියෙන පිරිසක් වෘත්තීය
සමිතිවල ඉන්නේ. ඉතින් ඒ අය කැඳවලා ඒගොල්ලෝගේ උපදෙස් ගත්තා නම් දෝෂාරෝපණය රජයේ පැත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට එන්නේ නැහැ. ඇත්තටම ජනාධිපති කාර්යසාධක බලකායේ අත්දැකීම් වල හසල පුද්ගලයෝ ඉන්නවාද කියන මම දන්නේ නැහැ. මේ අරගෙන තියෙන තීරණයක එළබෙන සඳුදා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තවත් වෘත්තීය සංගම් සිය විරෝධය පළ කළා. එනිසා අපි කියන්නේ විදුහල්පතිවරු පිට පටවලා අධ්‍යාපන බලධාරීන් කල්පනා කරනවා නම් සමුදා ඉඳන් පාසල් ටික යයි කියලා ඒක මුලාවක්. අපි පැහැදිලිවම ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට කියන්නේ මේ කොවිඩ් ආසාදිතයින් හැටියට දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලියෙන් ඔබ වහාම බැහැර වෙන්න. ඔබට අයිති නෑ ඒක. ඒක පුහුණු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කාර්යයක්. ඒ නිසා අපි කියන්නේ ඒ කාර්යය වර්ජනය කරන්න. මේ අතර සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කළ යුතු බවයි. ඉතින් අපි අදාළ පළාත්වල රජයේ බලධාරීන්ගේ ඉල්ලීමක් කරලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සම්බන්ධව නිර්දේශ ලබා දෙන්න. ඒ වගේ අපිට අර මාර්ගෝපදේශ ලබා දෙන්න. ඒ මාර්ගෝපදේශ ලැබුණු පසු අපි ඒ සේවාව ලබා දෙන්න උත්සාහ කරනවා. වසංගත වේද ක්‍රමවේද අනුව අපි තීරණය කළා තමයි අපි මේ තීරණයට එළඹියේ. එකක් අපි තීරුම් ගත යුතුයි. දැන් මේ වෛරසය සම්පූර්ණයෙන්ම නැති වෙනකන් හිටියොත් අපිට කියන්න බෑ කවදාද මේ පාසල් විවෘත කරන්න පුළුවන් වෙන්නේ කියලා. ගියවර සෞඛ්‍ය අමාත්‍යාංශ නිකුත් කරන ලද නිර්දේශ එලෙසම ක්‍රියාත්මකයි. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු සහ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දන්වලා යවලා තියෙනවා ඒ ක්‍රමවේදය අනුගමනය කරනවද නැද්ද කියන එක අධීක්ෂණය කරන්න. 2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද 3/2ක වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණයි. මේ අතර ඡන්ද විමසුමට බන්ධනාගාරගත ප්‍රේමලා ජයසේකර මහතා පැමිණීමත් රිබෝන් භාරයේ සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නොපැමිණීමත් ගැන මැතිසභේ උණුසුම් තත්වයක් ඇති වුණා. අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා සහ ප්‍රශ්න කිහිපයක් හේතුවෙන් සභාව උණුසුම් මුහුණුවරක් ගත්තා. මම මේ අවස්ථාවේ යෝජනා කරනවා රාමඤ්ඤනිකායේ මහානායක මහවිපාණන් වහන්සේ අපවත් වෙලා සිටින මොහොතක පාර්ලිමේන්තුව හැටියට විනාඩියක නිශ්ශබ්දතාවයක් මේ අවස්ථාවේ ඒක වෙනම යෝජනාවක් වගින් කරන්න තමයි තියෙන්නේ. අපි විනාඩියක නිශ්ශබ්දතාවයක් මේ අවස්ථාවේ පවත්වමු. මොකද ඒකේ වරද? අපේ කිසිම විරුද්ධයක් නැහැ. නමුත් වඩා හොඳ දේ සභාව කල් තබන්න පෙර අපි සභාවේ යෝජනාවක් හැටියට අද සවස සම්මත කරමු. අපි විනාඩියක නිශ්ශබ්දතාවය තියෙනවා. ඒකට විරුද්ධ වෙන්න එපා. මේක සම්ප්‍රදායක්. කතානායකතුමාගේ නිවේදනයේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් COVID-19 ප්‍රශ්න අඩංගු ප්‍රකාශයක් මා වෙත යොමු කරන ලදී. එකී කරුණු මෙයට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ගරු සභාවට ඉදිරිපත් කර ඇති අතර ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් විස්තරාත්මක ලෙස පූර්ණ පිළිතුරු සපයා ඇත. අහන්නේ PCR යන්ත්‍ර ගැන, වෙන්ටිලේටර් ගැන, අලුතෙන්ම නිර්මාණය වුණු එන්නත් ගැන. මේ කරුණු කාරණා පිළිබඳව මම මීට පෙර ප්‍රශ්නයක් අහලා නැහැ. ප්‍රශ්න අහන අයිතියක් නැති කරන්න දෙන්නේ. එක ප්‍රශ්නයකට චන්න ජයසුමන අමාත්‍යවරයා එදා පැහැදිලි පිළිතුරක් දුන්නා. එන්නත සම්බන්ධ ප්‍රශ්නේදී ඊයේ නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා මේ සභාව තුල පැහැදිලි පිළිතුරක් දුන්නා. ඔබතුමාගෙන් මම ඉල්ලා හිටින්නේ සභාව හැල්ලුවට ලක් කිරීමේ එහෙම භාවිතා කරන්න එපා කියලා තමයි මට කියන්නේ. නෑ ඔබතුමාට කියන්න බෑ ගිය සුබාඩ ආපු නිසා මේ සුබාඩ අහනවා කියලා. යුද්ධ කාලේ හැමදාම යුද්ධකට ඇහුවා. Honorable Speaker has given the ruling. පටු විදියට හැසිරෙන්න එපා. ඒක හැමදාම උදේට නැගිටලා වෙලාව නාස්ති කරනවා. විසර්ජන පනත් කෙටුම්පත. කඩා වැටෙමින් තිබුණු ආර්ථිකයකට කොවිඩ් වසංගතයේ තවත් බරපතල තත්ත්වයක් නිර්මාණය කොට තිබෙනවා. හිඟන්නාගේ පාත්‍රයට හෙනවුරා පාත් වුණා හා සමානයි. මුල් මාසට රාජ්‍යායතන බිලියන 80ක් පාඩු ලබනවා. මාස 3ක 4ක කොවිඩ් වසංගතයකින් ආර්ථිකයක් කඩා වැටෙනවා නම් එයින් පෙන්눔 කරන්නේ අපිට ආර්ථිකයක් නොතිබුණු බව. ටයිටැනික් නෞකාව ගිලෙනකොට එහි බෑන්ඩ් එක නැව මුහුදුපත් වෙනකම් බෑන්ඩ් ගැහුවා වගේ මේ ආණ්ඩුව යනු ටයිටැනික් නෞකාවේ බෑන්ඩ් එක. වැඩබිම් වල කර්මාන්ත ශාලාවල යම් ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා නිෂ්පාදනයේ අඩුවීමක් ඇති වෙලා තියෙනවා. ඒ ජනාධිපතිතුමා ළඟදී ඉල්ලීමක් කරේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ණය ගෙවීම සඳහා මොරටෝරියම් එකක් දෙන්න කියලා. අද වෙනකොට වාහන විවිධ ජාත්‍යන්තර මට්ටමේ වාහන එකලස් කරන කර්මාන්ත ශාලා මේ රට ඇතුලේ හදන්න අද වුන් සූදානම් වෙලා ඉන්නවා. මෝටර් සයිකල් එකලස් කරන කර්මාන්ත ශාලා පටන් ගන්න වුන් ලෑස්ති වෙලා ඉන්නවා.
මේ රටේ ආනයන අපනයන ප්‍රතිපත්තිය පිළිබඳව ගත්තු තීරණ හන්දා රටෙන් නිකරුණේ මුදල් එළියට ගලාගෙන යන එක නතර කරන්න පුළුවන් වෙලා තියෙනවා. අවුරුද්දක් ඇතුලේ මොනවද කළේ කියලා අපෙන් අහන්න කලින් අවුරුදු 4මාරක් මොනවද කළේ කියලා අහලා බලන්න තමන්ගෙන්. අන්න මම දැක්ක ඩයනා මන්ත්‍රීතුමිය කියනවා මේ ණයබාර පිරව ගන්න පුළුවන් කංසා විකුණනොත් කියලා. මම ඕක ඉදිරියේදී පැහැදිලි කරලා දීමක් කරන්නම් මේකෙන් අපේ රට මේ තියෙන ණයබරෙන් විදහස් කරගන්න ක්‍රමය. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ආයතනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළාට පස්සේ ගෙනාවුවම පෞද්ගලිකයට දෙන්න. ඒකට විරුද්ධව ප්‍රකාශ කරපු ගරු විපක්ෂ නායකතුමා ඊයේ කියනවා අනේ ඉක්මනින් ආණ්ඩුව වැක්සින් එක ඕඩර් කරන්නලු. මම ආනවා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එක වැක්සින් එකක් තියනවා නම් නැගිටලා කියන්නකොද කවුරු හරි එක්කෙනෙක් විපක්ෂයේ මේ ඔච්චර දැනුමම නැති කට්ටියද විපක්ෂයේ ඉන්නේ. තමුන්නාන්සලගේ අවුරුදු 5 තමුන්නාන්ස අයවැය නෙවෙයි රෙදි ගැලවෙන්න දෙන්නේ තව කතා කරොත් එහෙම. අයවැය ගැන කතා කරනවා. තමුන්නාන්සලගේ ආණ්ඩුව තමයි මහ බැංකුව මංගොල්ල ගෑවේ. තමුන්නාන්සේ අගමැතිතුමා තමයි මහා බැංකුව මංගොල්ලේ මහා මුල කරුවා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා සාක්කුවට අත් දෙක දාගෙන බහිනකොට හරියට දෙකට දාගෙන අකුලගෙන ඔක්කොම නැගිට්ටා මෙතන. රනිල් වික්‍රමසිංහ මහත්තයාට good morning sir, good night sir, good morning sir. මොනවාද කන්නේ sir බේකන්ද කියලා ආපු මිනිස්සු විපක්ෂ නායකතුමාට කියන්න ඇවිල්ලා විවාදයකට අහගෙන ඉන්න කියලා. අහගෙන ඉන්නේ නැහැ ජීවිතේට. මොනවා වුණත් මිස්ටර් බීන් බැංකුවට අහුණා තමයි මීට වැඩිය ටිකක් වැදගත්. මගේ ළඟ තියෙනවා පාස්කෝ බෝම්බ මගුලට බදු දින් අත්සන් කරලා මහත්තයෝ ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද කිරියල්ල මහත්තයා? මේ ඊට පස්සේ මතු කරන්න මේ චමින්ද මන්ත්‍රීතුමනි. අර කතානායකතුමනි දැන් වෙලාව පහ වෙලා. දැන් මේ අනාවශ්‍ය විදියට මෙතුමා සභාවේ ඇයි චූටි රිදුනද? රිදුනද? අනතුරුව 2021 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වූ අතර එය වැඩි ඡන්ද 99කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. අරු කතානායකතුමනි පක්ෂ නායක රැස්වීමේදී මම රිෂාඩ් මැතිතුමා ගැන කිව්වා ඔබතුමා කිව්වා ඡන්දෙ දාන්න අරන් එනවා කියලා. ඔව්. ඉල්ල නෑනේ. ඔව් ඉතින් එන්න බෑ කියනවා. එතුමාට අසනීපයි කියලා එන්න බෑ කියනවා. රිෂාඩ් මැතිතුමා එන්නෙත් නෑ කිව්වා සල්ලිත් දෙන්නේ නෑ කිව්වා. සල්ලිත් දෙන්න එන්නෙත් නෑ කිව්වා. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා කැමතියි. ජයසේකර මන්ත්‍රීතුමා ගෙන්නලා තියෙනවා. ඔව්. රිෂාඩ්ව ගෙන්නෙන්නේ නෑ. එයනුව අයවැයකාරක සභාවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භවීමට නියමිත අතර එය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමෙන් අනතුරුව එදින පස්වරු 5ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. මාතර වැලිගබින් ඊයේ සොයාගැනුණු කිලෝ 100කට අධික හෙරොයින් මත්කුඩු තොගේ පිටුපස ඉතාලියට පැන ගොස් සිටින මෙරට ජාවාරම්කරුවෙකු සිටින බව පොලිසිය පවසනවා. පොලිස් විශේෂකාර බලකාය මෙම වැටලීම සිදු කර තිබෙන්නේ මාස 5ක් වැනි දිගු කලක සිට කළ ආවේක්ෂණයකට අනුවයි. මෙම විශේෂ වැටලීම ඊයේ සිදු කෙරුණේ වැලිගම පොල්ලතු මෝදන ප්‍රදේශයේදී. ඒ පොලිස් විශේෂකාර බලකා අන්නදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ එහිදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 111යි ග්‍රෑම් 458ක් සොයා ගැනුණා. එම තොගේ කොළඹ හෝ වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම් කර තිබී ඇති බවයි පොලිසිය පවසන්නේ. රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිට දැනට ඉතාලියේ ජීවත් වන ලාංකිකයෙකු මෙම මද්‍රව්‍ය ජාවාරම මෙහෙවා ඇති බවත් මුහුදු මාර්ගයෙන් මෙම මද්‍රව්‍ය තොගය මෙරට රැගෙන විත් ඇති බවත් හෙළි වී තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනාගෙන් අයෙකු ඉතාලියේ සිට මෙම මද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයෙක් බවත් හෙළි කර ගැනුණා. සැකකරුවන් සමග වැගන් ආර් වර්ගයේ මෝටර රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මාස 5ක කාලයක් ආවේශන රාජකාරී සිදු කරන්නට වුණා. බුද්ධි නිලධාරීන් ඒ වගේම ඔත්තුකරුවන් යොදවලා මේ ආකාරයේ වැටලීමක් කිරීමට මේ අත්අඩංගුවට ගත්ත මද්‍රව්‍ය ප්‍රමාණය කොරෝනා වසංගතය දෙවෙනි වතාවේ ආරම්භ වුණාට පස්සේ අත්අඩංගුවට ගත්ත වැඩිම මද්‍රව්‍ය තොගේ වෙනවා. අද දිනේදී මේ සැකකරුවන් මාතර මහේත්‍රාත් අධිකරණය ඉදිරිපත් වී අද දින සිට තවත් දිනක 7ක කාලයක් පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට නියෝගයක් ලබා ගැනීමට අපි ඉල්ලා සිටිනවා. විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත කල්ලාරු වනාන්තර එළිකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙන අතර කොමිසම යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. මේ අතර සහරන් හෂීම් පිටුපස ඔහුව මෙහෙය වූ බලවේගයක් සිටිය යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා කොමිසම හමුවේ අනාවරණයක් කළා.
රිමාන්ඩ් බහරේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද දෙවන දිනයටත් වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දුන්නා. එහිදී කොමිසම මන්ත්‍රීවරයාගෙන් විමසුවේ ඔබ අවතන් වූවන් නැවත පදිංචි කිරීම බහරව සිටි අමාත්‍යවරයාව සිටියේදී යුද්ධයෙන් අවතන් වූ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිංහල ජනතාව කොපමණ පිරිසක් නැවත පදිංචි කර ඇද්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ උතුරු පළාතේ 2% සිංහල ජනතාව ඉන්නේ. 5% මුස්ලිම් ජනතාව ඉන්නේ. LTT සංවිධානයේ යුද සමයේ ලක්ෂයක් පමණ මුස්ලිම් ජනතාව තම ගම්බිම් වලින් එළවා දැම්මා. 2009 වර්ෂයේදී බැසිල් රාජපක්ෂ එවකට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි නැවත පදිංචි කිරීම පටන් ගත්තේ. මම එවකට විශේෂ අමාත්‍යවරයා නෙවෙයි. නමුත් මම එම වැඩපිළිවෙලට සහාය දුන්නා. මොණරාගල හම්බන්තොට ආශ්‍රිතව ජීවත් වූ සිංහල ජනතාව 5000ක් පමණ කලාබෝගස්වැව නාමල්ගම කියන ප්‍රදේශයේ පදිංචි කෙරුවා. නැවත පදිංචි කිරීම වලදී ඒ ගසුත් කැපුණා. නමුත් කවුරුත් ඒවට විරුද්ධව පැමිණිලි කළේ නැහැ. හැමෝම කතා කරන්නේ විල්පත්තු කල්ලාරු ගස් කැපීමක් ගැන. ඇත්තටම ඒ ගස් කැපීමක් වෙලා නැහැ. ලැබුණ තීන්දුවට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨ අධිකරණයට යනවා. යයි මන්ත්‍රීවරයා කොමිසමට පැවසුවා. මන්ත්‍රීවරයා මෙලෙස පිළිතුරු ලබා දුන් පාස්කු ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සහ සමාජිකයෙකු කල්ලාරු රක්ෂිතයේ නඩු තීන්දුව ලබා දුන් අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල නියෝජනය කළ විනිසුරුවරු දෙදෙනාම වීම විශේෂත්වයක්. මේ අතර පාස්කු ප්‍රහාරය සිදුවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ඊයේ පළමු වරට පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී කොමිසම විමසුවේ සහරාන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ ආමි මොහිදින්ව CID කණ්ඩායමක් මුණගැසුණු බවත් එහිදී ඔහු අත්අඩංගුවටගෙන නොමැති බවත් ඔබ දැන සිටියාද යන්නයි. එහිදී සාක්ෂිකරු පැවසුවේ ඔය කියන නිලධාරීන් පාසකුඩා ප්‍රදේශයට යන්න අවසර ගත්තේ මගෙන්. ඒත් ආමි මොහිදින් වගේ අයෙකු හමු වූ බවක් මම දැනුවත් නැහැ ලෙසයි. එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ පියා පණිවිඩයක් දීලා තියෙනවා 21 පල්ලියන්න එපා කියලා. දැනට තොරතුරු අනුව ආමි මොහිදින් සොයා පාසකුඩා ගිය CID කණ්ඩායමේ සිටි පොලිස් සැරයෙන් නන්දලාල් ප්‍රහාරයට පෙර 20 වෙනිදා රාත්‍රී 8ට පමණ හරින් ප්‍රනාන්දු මහතාගේ පියාට කතා කරලා තියෙනවා. විය හැකි දේ වෙන්නේ හරින් ප්‍රනාන්දු මහතාගේ පියා යම් දෙයක් දැනගත්තේ පොලිස් සැරයෙන් නන්දලාල්ගෙන් වීම. නමුත් පොලිස් සැරයෙන් නන්දලාල් 21 ප්‍රහාරයක් වන බව දැනගත්තේ කෙසේද යන්නයි. ඊට සාක්ෂිකරු පැවසුවේ ස්වාමීනි ඔහු දැනගත්තු විදිය මම දන්නේ නැහැ ලෙසයි. සාක්ෂිකරු එහිදී තවත් පැහැදිලි කිරීමක් කරා. සහරන් 2017-2018 වෙද්දි තමයි ප්‍රහාරයක් සිදු කළ යුතුයි කියන තැනට යොමු වෙලා තියෙන්නේ. සහරන් විවිධ දේවල් වලට උත්සාහ කර තිබුණත් ඒවා සාර්ථක වෙලා නැහැ. එවිටයි සාදික්ට කියලා තියෙන්නේ බුදු පිළිමයකට හෝ ගලකින් ගහන්න කියලා. දේශනවලට සහභාගී වූ අය පළමුව ඉඳලා තියෙන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් පවතින විදේශ රටකට ගිහින් සටන්කාමියෙක් වෙන්න. ඒත් සහරන්ගේ දේශන ඇහුවාම ඔවුන් මේ රටේම මරාගෙන මැරෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. 2019 මුලදී සහරන් තව දරුවෙකු ලබා ගැනීමට ඔහුගේ බිරිඳව නාරි වෛද්‍යවරයෙකුට යොමු කරලා තියෙනවා. අපි ඒ නාරි වෛද්‍යවරයා හරහත් සහරන් අත්අඩංගුවට ගන්න සැලසුම් කළා. මේ කරුණුත් එක්ක බලද්දී මේ පිරිස ප්‍රහාරයක් දියත් කරන්න පළමුව සැලසුම් කරලා තියෙන්නේ 2020 වෙද්දී. නමුත් අප්‍රේල් 1 වන සතියේ සහරන් තනි මතයකට පැමිණ තිබුණා ඉක්මනින් ප්‍රහාරයක් සිදු කළ යුතුයි කියලා. ප්‍රහාරය අප්‍රේල් 21 සිදු කරනවා කියන තැනට අවිල්ලා තිබුණේ අප්‍රේල් 18 වගේ. නමුත් කොමිසම පැවසුවේ සහරන්ගේ බිරිඳ මේ කොමිසම හමුවේ මීට පෙර ප්‍රකාශ කළ පරිදි 2019 මුලදී එලෙස දරුවෙකු බලාපොරොත්තු වී නොමැති බවයි. එමෙන්ම වෙනත් විමර්ශනාංශයක් සාක්ෂි දී ඇත්තේ මේ ප්‍රහාරය 2019 මාර්තු 27ට සැලසුම් කර තිබූ බවද කොමිසම පෙන්වා දුන්නා. ඊට සාක්ෂිකරු කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් පස්සේ මම මගේ විමර්ශන එක් දිශාවකට යොමු කළා. ඒ තමයි සහරන්ව මෙහෙයවපු බලවේගය හඳුනගන්න. සහරන්ට ඉහළින් කවුරුන් හෝ සිටිය යුතුයි. තව දෙයක්. සහරන් හෂිම් ප්‍රමුඛ මේ කණ්ඩායමට IS සංවිධානයේ මූල්‍යාධාර හෝ අනුබල ලැබුණා කියලා විමර්ශනවලදී කිසිදු සාක්ෂියක් හෙළි වුණේ නැහැ. විමර්ශනවලදී හෙළි වූ ගිණුම් 41ම ලංකාවේ ගිණුම්. මෙම ප්‍රහාර මාලාවට මූලික වශයෙන්ම මුදල් යොදවා තියෙන්නේ ඊබ්‍රහීම් සහෝදරයන්. යයි රවී සෙනවිරත්න මහතා කොමිසමට පැවසුවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.